කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් සුබෝදෑසනක් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. දහම රකින්නා දහමින් රැකෙන්නේ තමා දැන උගත් දහම තම ජීවිතයට සම්බන්ධ කරගත හොත් පමණයි. ඉතින් බෞද්ධ නාලිකාව 24 පැය මුළුල්ලේම ඔබේ ධර්මාවබෝධය වැඩි වර්ධනය කරනු පිණිස මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සමීප කරනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ මේ ධර්ම දේශනාවන් දහම් වැඩසටහන් නරඹනවා හා ශ්‍රවණය කරනවා හා සමානවම ඒවා ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්නට ඔබ කටයුතු කරන්නට ඕනේ. එවිටයි ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ ජීවිතයට රැකවරණය වගේම ඒ උතුම් වූ නිර්වාණය කරා ගමන් කරන්නට නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ වන්නට ඔබට අවස්ථාව උදා වන්නේ. ඉතින් ඒ ආකාරයෙන් ඔබේ ජීවිතයට උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් රැකවරණය සහ නිර්වාණ මාර්ගයේ කරා ඔබව පෙළ ගැස්වීමේ අරමුණින් යුතුව බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමගාමීව සජීවී විකාශයක් ලෙසින් ඔබ වෙත සමීප කරන කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන ප්‍රඥාව ළඟා කරගන්නේ කෙසේද යන කාරණාව ඔබට කියා පහදා දෙන කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන අදත් බෞද්ධ රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමගාමී සජීවී විකාශයක් ලෙසින් ආරම්භ කරන්නටයි මෙතෙන් සිට අප සූදානම් වන්නේ. අද පෙබරවාරි මාසේ 19 වනදා සෙනසුරාදා දවස මහානේ වූ පින්කමක් අභිමුව තබාගෙන අපි අදත් මේ සජීවී විකාශය මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නේ. ඔබ දන්නවා මේ දින කිහිපය පුරාවටම පසුගිය කාලාන්තරය පුරාවටම අප බෞද්ධ රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ඔබ දැනුවත් කරනවා පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි අභිවන්දනා පින්කම් මාලාව පිළිබඳව එළඹෙන මාර්තු මාස 5 සහ 6 යන දෙදින තුලදී ඓතිහාසික දීඝවාපි සෑරදුන් වහන්සේ අභිමුව සිට මේ පින්කම අප පවත්වන්නට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඉතින් මේ පිළිබඳව තවත් වැඩිදුර තතු විත්ති වැඩසටහන අවසානයේ ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අප පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ අද වැඩසටහන වෙත. ඉතින් අදත් මේ සියලු කරුණු කාරණා වලින් අපව දැනුවත් කරන්නට මේ දහම් කරුණු කාරණා අපට කියා පහදා දෙන්නට අප සෑම දෙනා වෙත මෙත් සිතින් වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාලා කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති මෙන්ම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානට අනුබද්ධිත අනෙකුත් දිවයිනේ අනෙකුත් මධ්‍යස්ථානයන්හි අධිපතිත්වයේ හොබවන එලෙසින්ම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ඩෙක්රිපාරේ අංක 84 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති එලෙසින්ම අද දවස සෙනසුරාදා දවස මේ අද දවසේ මේ විහාර පරිශ්‍රයේ ක්‍රියාත්මක වෙන මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය දුරන්දර එලෙසින්ම බෞද්ධ අමාත්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන අපේ නායක ස්වාමින් වහන්සේව අපි පළමුවෙන්ම දොහොත් මුදුනත් හිතබා සාදු නාදනංවා වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. මේ දින කිහිපේ පුරාවට අපේ නායක ස්වාමින් වහන්සේ ඔබට කියා පහදා දෙන්නේ සංයුක්ත නිකායේ වංගීස සංයුක්තයේ වංගීස වග්ගයේ සඳහන් සූත්‍ර දේශනාවන් පිළිබඳව. ඉතින් ඒ යටතේ අද දවසට නියමිතව තිබෙන්නේ සයවන සූත්‍ර දේශනාව සාරිපුත්ත සූත්‍ර දේශනාව. ඉතින් අපි පළමුවෙන්ම ඔබ දන්නවා මේ වැඩසටහන අපේ නායක ස්වාමීන් වහන්සේ ඔබට මේ කරුණු කාරණා කියා දෙන පිළිවෙල අප පළමුවෙන්ම පෙළ දහමේ සඳහන් ආකාරයට නායක ස්වාමීන් වහන්සේ මේ කතාංගය අපට කියා පහදා දෙනවා. ඉන් අනතුරුව මීටත් වඩා සවිස්තරාත්මකව මේ ගැන සඳහන් වන අට කතාවේ අඩංගු දහම් කාරණාත් අපට නායක ස්වාමීන් වහන්සේ කියා පහදා දෙනවා. ඒ නිසා අපි පළමුවෙන්ම දැන් අවධානය යොමු කරන්නේ අපි නායක ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. පෙළ දහමේ සඳහන් ආකාරයට මේ සාරිපුත්ත සූත්‍ර දේශනාව අප සෑම දෙනා වෙත මෙත් සිතින් කියා පහදා දෙන හැටියට අවසරයි නායක ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි, කල් වේලාවත් එක්ක අපි සූත්‍ර දේශනාව දෙසට යමු. අද සූත්‍ර දේශනාව තමයි සාරිපුත්ත සූත්‍ර දේශනාව. පෙළෙහි සඳහන් වෙන්නේ මේ ආකාරයට එක් කලක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ සවැත් නුවර සමීපයේහි ජේතවන නම් වූ අනේ පිළිසුටුගේ ආරාමෙහි වැඩවසති. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ
පරිපූර්ණ වූ ඵලිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුණු පද ව්‍යංජන ඇති අර්ථයේ හැඟවීමට සමර්ථ වූ දැහැමි කතායෙන් භික්ෂූන්ට කරුණ දක්වත් සමාදන් කරවත් තෙද ගන්නවත් සතුටු කෙරෙත්. ඒ භික්ෂූහුද අර්ථවත් කොට මෙනෙහි කොට මුළු සිතින් ඇතුළත් කොට යොමු කළ කන් ඇත්තෝ ධම්මසත්. එතකොට භික්ෂුන් වහන්සේලාට සාරිපුත මහරහතන් වහන්සේ ඊටාම ගාම්භීර දේශනාවක් සිද්ධ කරනවා. ඒ දේශනාව සාරිපුත මහරහතන් වහන්සේ දේශනා කරන ආකාරයත් ඒ වගේම මේ අන්තේවාසික භික්ෂුන් වහන්සේලා ශ්‍රවණය කරන ආකාරයත් පිළිබඳව තමයි මුලින් සඳහන් වෙන්නේ. එහෙමයි. ඉක්බිති ආයුෂ්මත් වංගී සහට මේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ පරිපූර්ණ වූ වචන ඇති ඵලිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුණු පද ව්‍යංජන ඇති අරුත් හැඟවීමට සමත් වූ දැහැමි කතායින් භික්ෂූන්ට කරුණ දක්වත් සමාදන් කරවත් තෙද ගන්නවත් සතුටු කරවත් ඒ භික්ෂූහුද අර්ථවත් කොට මෙනෙහි කොට මුළු සිතින් සමනා කොට ගෙන යොමු කළ කන් ඇතිව ධම්මසත්. එතකොට එතන වැඩ ඉන්නවා වංගී සහාමුදුරුවොත්. ඒ වංගී සහාමුදුරුව අහගෙන ඉඳලා වංගී සහාමුදුරුවන්ට අදහසක් පහළ වෙනවා. ඒ අදහස තමයි මේ අදහස. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට ධර්ම දේශනා කරනවා. මම ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට සුදුසු ගාථායෙන් ඉදිරියේ ප්‍රශංසා කරන්නේ නම් ඊටම නෙවෙයි මේ අදහස විය. එතකොට වංගී සහමුදුරෝ අපි මුලින් මතක් කරපු විදිහට මේ සූත්‍ර දේශනාවන් ගණනාවේම සඳහන් වෙන්නේ ඊටාම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් තමයි. ඒ විදිහට මේ වංගී සහමුදුරෝ බොහෝම ලස්සනට ඒ ධර්ම දේශනා කරන ධර්ම කරුණු ඒ වගේම තවත් පැත්තකින් ගත්තොත් එහෙම ඒ දේශකයන්න් වහන්සේගේ ස්වභාවය ඒ වගේ මේ පරිසරයේ තියෙන අලංකාරය ඒ හැමදේම එකතු කරලා එකට කැටි කරලා හරීම දක්ෂයි ගාථාවන් ඒ විදිහට පද වශයෙන් ගොනු කරන්න. ඉතින් එහෙම දැන් වංගී සාමුදුරුව කල්පනා කළා ඊටාම ලස්සනට ඊටාම ගාම්භීරව සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලාත් බොහොම සාවධානව අහගෙන ඉන්නවා. ඒ වගේම ඊටාම ලස්සන දර්ශනයක්. ඒ දර්ශනය පිළිබඳව අහගෙන ඉඳලා මම මේකට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිසා තමයි අපි මේ ගාම්භීර වූ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එහෙමයි. ඒ නිසා ඒ විදිහට කෘතගුණ සැලකීමක් විදිහට ඒ වගේම ගුරු ගෞරවයෙන් යුක්තව අපි දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ කියලා තමයි ඊළඟට මේ ගාථාවන් ඒ විදිහට ඒ වංගී සහමුදුරෝ කියන්නේ. ඉක්බිති ආයුෂ්මත් වංගී සතෙමේ හුනස්නේ නැගිට උත්තරාසංගය එකස් කොට. එතකොට අපි දන්නවා තුන් සිවුරෙන් උත්තරාසංගය එහෙම නැත්නම් දෙපට සිවුර දෙපට සිවුර එකත් පසකට අරගෙන ඊළඟට හුනස්නින් නැගිටලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දිසාවට මේ ඇඳිලි බැඳගෙන ඒ කියන්නේ වන්දනා කරගෙන තමයි මේ විදිහට මේ ගාථා දේශනා කරන්න සූදානම් වෙන්නේ. එහෙමයි. එවත්නි සාරිපුත්නේනි මට වැටහෙයි. එවත්නි සාරිපුත්නේනි මට වැටහෙයි. එවත්නි වංගීසයේනි තොපට වැටහෙවායි එකල්හි ආයුෂ්මත් වංගීසතමේ සුදුසු ගාථායින් ඉදිරියේහි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට ප්‍රශංසා කළේය. දැන්
ස්වාමීන් වහන්සේ නමක් හරි එහෙම නැත්නම් කවුරු හෝ යම්කිසි ධර්ම දේශනාවක් කරද්දී ඒ වගේම යම්කිසි අවවාදයක් කරද්දී යම්කිසි විදිහකින් උපදේශයක් කරනකොට ඒක හරියට හොඳට වැටහෙනවා නම් ඒ වෙලාවේ ගොඩ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ වංගී සහමුදුරන්ටත් ලොකු සතුටක් ඇති වුණා මේ දේශනා කරපු දේශනාව මට වැටහුණා කියලා. හරීම සතුටෙන් යුක්තව අර ඇඳිලි බැඳගෙන ඒ විදිහට ඒ අවස්ථාවේදී හුනස්ෙන් නැගිටලා ප්‍රශංසා කරන්නයි දැන් සෝදානම් වෙන්නේ. පළවෙනි ගාථාව තමයි ප්‍රශංසා ගාථාව තමයි. එතෙන් සඳහන් වෙනවා ගම්භීර පඤ්ඤෝ මේධාවි මග්ගා මග්ගස්ස කෝවිදෝ සාරිපුත්තෝ මහා පඤ්ඤෝ ධම්මං දේසේති බික්ඛූණං. ගැඹුරු පැනැති නුවණැත්තා වූ මඟ නොමඟ දැනීමෙහි දක්ෂ මහත් ප්‍රඥා ඇති සාරිපුත්ත ස්තවිරයන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසක්. එතකොට මේ වර්ණනාව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබෙන මහා ගාම්භීර ප්‍රඥාව පිළිබඳව. එතකොට ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයටපත් වුණු මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නුවණ පිළිබඳව ප්‍රඥා පිළිබඳව තමයි මේ වර්ණනා කරන්නේ. ඒක සඳහන් වෙන්නේ මේ ගම්භීරංච ගම්භීර පඤ්ඤෝ. තුන ගැඹුරු ප්‍රඥාවක් තියෙන. ඊළඟට මේ ධාවේ නුවණැත්තා වූ ඊළඟට මග්ගා මග්ගස්ස කෝවිදෝ මග නොමග. ඒ කියන්නේ හරියටම අපි දන්නවා හිත සමාධිමත් කරන්න ඕනේ. මේ වෙලාවේ වැඩේ ඉන්නේ ස්වාමීන් වහන්සේලාගේ පවා ආකර්ෂණීයෙන් යුක්තව ඒ වගේම ඊටාම ඒ ස්වාමීන් වහන්සේලාට ධර්මයේ වැටහෙන ආකාරයට පළමුවෙන්ම සිද්ධ කරන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේලාගේ සංවර භාවයේ පිළිබඳව සැලකිලිමත් වෙන එක. එතකොට භාග්‍යතුන් ඒ විදිහට සාරිපුත්ත මහ රහතන් වහන්සේ බොහොම සංවරව සංයමයෙන් ඉදිරිපත් කිරීම දේශනා විලාසයේ ඒ ඉදිරිපත් කිරීම පිළිබඳව දැකලා දර්ශනීයෙන් පවා ඒ ස්වාමීන් වහන්සේලා හික්මීමටපත් වෙනවා. ඒක සීල අධිෂ්ඨාන කර ගන්නවා. පළමුවෙන්ම සීලෙන් සීලවත් වෙනවා. ඒ කියන්නේ කය වචනේ සංවර භාවයටපත් කර ගන්නවා. ඒකයි දැන් මේ මග නොමග කියන තැන ওই ටික ඔක්කොම තියෙනවා. එතකොට සීලී අඩුපාඩු ගන්න තියෙනවා නම් ඒතර සකස් කර ගන්නවා. එතකොට ඒ මග හදා ගන්න සීලයෙන් මග හදා ගන්නවා. ඒ වගේම තමයි ඊළඟට සමාධියෙන් මග හදා ගන්නවා. දැන් එතෙන්දිත් මග නොමග කියලා කියන්නේ හිත බාහිර අරමුණු වලට ගිහිල්ලා තියෙනවා නම් නොමගයි සිත යන්නේ. ඒ වෙලාවට සමාධිමත් සිතින් යුක්තව සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ඉදිරිපත් කිරීම දේශනා විලාසයත් එක්ක ආර් භික්ෂුන් වහන්සේලාගේ සිතත් එකඟතාවයටපත් වෙනවා සමාධියටපත් වෙනවා. ඉතින් මග්ගා මග්ගා සුකෝ විදෝ ඒකට විශාල දක්ෂතාවයක් තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා කෙනෙකුට යමක් කියනකොට ඒ කෙනාගේ හිත ඇඳබැඳ තබා ගන්න නේද? ඒ වගේම දැන් අපි දන්නවනේ කෙනෙක් හරි දෙයක් කියනකොට ඇවිදවිද ඉන්න කෙනෙක් වුණත් හිට ගන්නවනේ එතන නේද? ඒතර හිටගෙන ඉන්න කෙනෙක් වුණත් එතන වාඩි වෙනවනේ. වාඩි වෙලා හොඳට ශරීරයේ කය හොඳට ඒ විදිහට සකසුරුවම් කරගෙන තමයි යමක් අහන්නේ. ඉතින් ආන්නේ තත්වයටපත් වුණා දැන්. ඒකට කෙනෙකුට තියෙන ඕනේ දක්ෂතාවයක්. ඒ දක්ෂතාවයේ පිළිබඳව තමයි මේ මතක් කරන්නේ. මහත් ප්‍රඥා ඇති සාරිපුත්ත ස්තවරයන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසක්. ඔන්න පළවෙනි ගාථාවෙන් වංගී සහමුදුරෝ ප්‍රශංසා කරනවා. ඊළඟ ගාථාව තමයි සංකිත්තේ නම්පි දේසේතේ විත්තරේ නම්පි භාසතේ සාලිකා ඉව නිග්ඝෝසෝ පටිභානං උදීරයි. එතකොට දෙවෙනි ගාථාවේ සඳහන් වෙන්නේ සැකවින්ද දේශනා කෙරෙත්. ඒ කියන්නේ සංකිත්තේන
සැකවින් බොහොම කෙටියෙන් දේශනා කරනවා. කෙටියෙන් දේශනා කළ යුතු ධර්ම කරුණු කෙටියෙන් දේශනා කරනවා. ඊළඟට විත්තරේනෙපි භාසති. එතකොට විස්තර වශයෙන් දේශනා කරන්න තියෙන දේවල් විස්තර වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ යමක් සමහර වෙලට දැන් අපි මේ දේශනාව සිද්ධ කරනවා වගේම පෙළ දේශනාව යටුවා දේශනාව දෙකම මෙතෙන්දි දේශනා කරලා තියෙනවා කියන එකයි පැහැදිලි වෙන්නේ. අපි සඳහන් කරන්නේ මේ සූත්‍ර දේශනාවේ පෙළ තුල පෙළ තුලම කියවෙන එතකොට අටුවා දේශනාවත් සිද්ධ කළා කියලා. කියන්නේ විස්තර වශයෙන් යම් කිසිව දේශනා කරනවා නම් ඒ තමයි අටුවාව කියලා කියන්නේ. ඒතර මෙතෙන්දි පෙළ දේශනාවක් සිද්ධ කරලා ඒ විස්තර වශයෙන් උදේශනා කරනවා ඊළඟට. ඒතර සමහර වෙලාවට දැන් ඔය දැන් මේ සූත්‍ර දේශනාවක සඳහන් වෙන්නේ මේ ඒ සැකවින් දේශනා කරපු කරුණු ටික තමයි පෙළ වශයෙන් මේ සඳහන් වෙලා තියෙන්නේ. ඒතර විස්තර වශයෙන් දේශනා කරපු එක තමයි අටුවාවේ සඳහන් වෙන්නේ. ඒකයි ඒ විදිහට අපි දැනගත යුතු වන්නේ. ඊළඟට උන්වහන්සේගේ මధుර ස්වරය සැලලිහිණියකගේ මෙනි. ඒතර මෙතන සඳහන් වෙනවා සාලිකායිව කියලා. සාලිකායිව කියලා කියන්නේ සැලලිහිණියක් වගේ කියලා කියන එක. එතකොට සැලලිහිණියක් වගේ තමයි මధుර භාසිත. එතකොට පටිභානං උදීරයි. එතකොට වැටහීම මුහුදු රළමින් පැන නගී. මුහුදේ රැල්ල කොයි වගේද නේද? මුහුදේ රැල්ල කොයි වගේද? ඒ වගේ අපි එකතු කියන මේ සාමාන්‍යයෙන් මේ කවියක් ගොතනකොට කවියක් සම්පාදනය වෙනකොට රචනා වෙනකොට කවියක් සකස් කරනකොට ඒ කවියේ තියෙනවා සමුද්‍රඝෝෂ වෘත්තය කියලා. සමුද්‍රඝෝෂ වෘත්තය. ඒ කියන්නේ ඒ පද ටික තියෙන්නේ මේ රැල්ලක් වගේ. උස් පහත් වෙනවා නේද? උස් පහත් වෙන තැන් තිබි තමයි එතකොට ඒ කවිය කියවෙන්නේ. කවියේ එතකොට ශබ්දාර්ථයත් උස් පහත් වෙවි තමයි කියවෙන්නේ. ඒ වගේම තමයි මේ අර්ථයත් උස් පහත් වෙවි තමයි අර්ථය කියවෙන්නේ. එහෙමයි. බලන්නකොත් ඒ ස්වභාවයේ සාමාන්‍යයෙන් කෙනෙකුට ඒකනේ දැන් මුහුද දිහා බලාගෙන ඉන්න කැමති. එහෙමයි. නේද? අර මුහුදට ගිහිල්ලා ඇත්තටම දැන් අපි දකින්නවනේ මේ ගොළු මුහුද කියලා මුහුද තියෙනවනේ. ඒ ගොළු මුහුදේ රැළ නගින්නේ නැහැ. ගොළු මුහුදේ බලන්න යන්නේ නැහැ කවුරුත්. ගොළු මුහුද බලන්න ගියම හරි බියකරු ස්වභාවයක් තමයි දකින්නේ. ගොළු මුහුදේ මතු පිටින් ජලය සෙලවෙන්නේ නැති වුණාට ගැඹුරින් ඉතා වේගෙන් මේ ජලය ගලාගෙන යනවා. එහෙමයි. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ආන්නේ වගේ මේ මතු පිටින් අර විදිහට උස් පහත් වෙනකොට බොහෝම සුළු ප්‍රමාණයකින් ඇවිල්ලා ඊළඟට නැවත උස් පහත් වෙනවා. ඉතින් දැඩි උස් පහත් වෙලා ආපහු වෙරළත් එක්ක තුනි වෙලා යනවා. එහෙමයි. බලන්නගේ ස්වභාවය ඉතින් උස් පහත් වෙවි තමයි එන්නේ. ඊළඟට යනකොටත් එහෙමයි. පටන් ගන්නකොට බොහොම සියුම්ව පටන්ගෙන ආයෙත් උස් පහත් වෙලා ගිහිල්ලා ආයෙත් මුහුදට වතුර ටික ජලය එකතු වෙනකොට ආයෙත් තුනි වෙලා යනවා. මේක තමයි හිතේ ස්වභාවය. මේ හිතේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. කෙනෙකුගේ කතාවක් වුණත් එහෙමයි බොහොම සෞම්‍ය විදිහට පටන්ගෙන උස් පහත් වෙලා ආයෙත් සෞම්‍ය තත්ත්වයටපත් වෙනවා. එහෙමයි. නේද? ඒ හිතේ ස්වභාවයත් ඒ වගේ තමයි. ඒතකොට සාමාන්‍යයෙන් කෙලෙස් වල ස්වභාවයත් එහෙමයි. රාගයක් හටගත්තත් එහෙමයි. ඒ වගේම තරහක් හටගත්තත් එහෙමයි. මෝඩකමේ ස්වභාවයත් තමයි. එහෙමයි. එතකොට හිතේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. එතකොට ධර්මයේ දේශනා කරනකොට ඔන්න ඔය කියන අවස්ථා දෙක ප්‍රයෝජනට ගන්නවා. ඒ කියන්නේ මේ සමුද්‍රඝෝෂ වෘත්තය කියලා කියන ස්වභාවය මේ ඒ විදිහට මේ සාමාන්‍යයෙන් කවියක ගාථාවක සඳහන් වෙනවා. ඒතර දේශනාවක් වුණත් දේශනා කරනකොට ඒ දේශනාව තුළ උනත් තියෙන්නේ උස් පහත් වෙන තැන් හරියට උස් පහත් කරනකොට තමයි ඒ දේශනාව හරියට
වැටහෙන්නේ. එහෙමයි. ඒකයි මේ දෙවෙනි ගාථාවෙන් වංගීස හාමුදුරුවෝ දේශනා කරන්නේ. තාම වැදගත් කාරණා ටිකක්. එහෙමයි. ඊළඟට තුන්වෙනි ගාථාවෙන් සඳහන් වෙනවා ඇලුම් කටයුතු වූ ඇසිය යුතු වූ සිත්කලු ස්වරයෙන් දහම් දෙසන උන්වහන්සේගේ ඒ මිහිරි තෙපොල් භික්ෂූහු අසත්. එතකොට ඇලුම් කටයුතු වූ එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ස්වරය බොහෝම ප්‍රියකරයි ඇලුම් සහගතයි. එහෙමයි. එතකොට හරිය කැමති අහගෙන ඉන්න. කන්නේ මාගෙන අහගෙන ඉන්නවා. ඊළඟට සිත් කළු ස්වරයෙන්. එතකොට ඒ ස්වරත් එහෙමයි. ඇලුම් සහිතයි සිත් කළුයි. දහම් දේශන උන්වහන්සේගේ මිහිරි තෙපොල් භික්ෂූහු අසත්. එතකොට බොහොම කටෝර වචන භාවිතා කරන්නේ නැතු නේද? බොහොම සියුම් වචන තමයි මේ තැන් වලට භාවිතා කරන්නේ. ඊළඟට උද්ද වැඩි සිත් ඇත්තාහු ප්‍රමුදිත සිත් ඇත්තාහු කන් යොමු කෙරෙත්. එතකොට දැන් අර ස්වාමීන් වහන්සේලා අහගෙන සිටිය ආකාරය තමයි දැන් මේ නැවත නැවත මැවිලා පේන්නේ නේද? දැන් ඉතින් මංගේ සහමුදුරෝ කල්පනා කළා මේ දේශනා විලාසය සහ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනා විලාසයත් ඒ වගේ මේ ශ්‍රවණය කරන භික්ෂුන් වහන්සේලාගේ විලාසයත් නේද? බලාගෙන ඉඳලා මට නිකන් ඉන්න බෑ. ඒ නිසා මම මේක නැගිටලා ප්‍රශංසා කරන්න ඕනේ අර භික්ෂුන් වහන්සේලාටත් ආදර්ශමත් වන ආකාරයට. අර සියලුම භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඒ විදිහට වංගී සහමුදුරෝ මේ දේශනාව සිද්ධ කරනවා. දැන් අනිත් භික්ෂුන් වහන්සේලාත් දන්නවා වංගී සහමුදුරෝ කොතනක හරි වැඩ ඉන්නවනම් අපි නැගිටලා ප්‍රශංසා කරන්න අවශ්‍ය නැහැ. අපි වෙනුවෙන් වංගී සහමුදුරෝ නැගිටලා සෑම අවස්ථාවකදී මේ ප්‍රශංසාව ඒ ආකාරයෙන් ඒ වර්ණනාව ප්‍රශංසාව ඒ ආකාරයෙන් සිද්ධ කරනවා කියලා. ඉතින් අනිකුත් භික්ෂුන් වහන්සේලාත් ඒ වෙලාවේ සාදුනාද පවත්ලා මේ දේශනාව පිළි අරගෙන තියෙනවා. ඉතින් තාම ප්‍රශංසා කටයුතු. ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් අපි දන්නවා දැන් බෞද්ධ නාලිකාවක වුණත් නේද? කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දේශනාවක් සිද්ධ කළාම දේශකයන් වහන්සේට කතා කරන්න බැරි නම් ඒ අහගෙන හිටපු යාළුවන්ට හරි කතා කරනවා. නේද? එහෙම ස්වභාවයක් තියෙනවනේ. ඉතින් ඒතොර දේශකයන් වහන්සේට සාදුනාද පවත්ලා ප්‍රශංසා කරලා ආශිර්වාද කරලා ඊළඟට කතා කරන්න පුළුවන් අයට කතා කරලා කියනවා අනේ මේ ලස්සන දේශනාවක් කළා නේද? ස්වාමීන් වහන්සේලා නිසා අපි කොයිතරම් ධර්මය ශ්‍රවණය කරනවද වටහා ගන්නවද ජීවිත හැඩගස්වා ගන්නවද කියලා ගොඩාක් අය ප්‍රශංසා කරනවා. යසිත් ඊළඟට අපි පින්කමේ කටයුතු වලට යමු මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වන අපි අටුවාවේ සඳහන් වන කරුණු ටිකත් අපි සැකවින් සිහිපත් කරමු. පින්නතුනේ පෙළේ සඳහන් වන ආකාරයට මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය පිළිබඳව සඳහන් වෙනවා සැකවින්. මෙතන සඳහන් වෙනවා පෝරියා අක්ෂර ආදීන් පරිපූර්ණ වූ ඊළඟට විස්ථායත් පැහැදිලි ලෙස වෙන්කොට දක්වන ලද බාධා රහිත කතා කරන මෙතන සඳහන් වෙනවා ඊළඟට මෙතන සඳහන් වෙන 7 වෙනි සූත්‍ර දේශනාව නේද? පාවාරණ සූත්‍රයේදී 6 වෙනි සූත්‍රයේදී සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන ඒ ගාථාවල සඳහන් වන මේ ගැඹුරු වචන ටික පැහැදිලි කරනවා. බාධා රහිත කතා කරන ධර්ම සේනාධිපති සරියුත් හිමියනට පිත ආදීන් බාධා නොවන්නා වූ වචන වේ. බලන්න. එතකොට සාමාන්‍යයෙන්
කතා බහ කරනකොට ඒ මොහොතේ අපිට ඒක ඉතාම වැදගත් කාරණයක්. යම් කිසි ආකාරයකින් මේ භාවිතා කරන වචන නිසා ඒ මොහොතේ පිට ඇවිස්සෙන්න පුළුවන්. බලන්නකො. ඒක අටුවාවේ සඳහන් වෙනවා කෙනෙක් කතා කරනකොට ඒ විදිහට අපේ ශාරීරියේ තියෙන අම්ල ගතිය වැඩි තත්ත්වයටපත් වෙලා ඇවිස්සিলা ඊළඟට ඒත් එක්කම උණුසුමත් එක්ක ඊළඟට වාතය කිපිලා නේද? පිත්ත කිපුණාට පස්සේ ඊළඟට වාතය කිපෙනවා. ඒත් එක්කම තමයි මේ කැස්ස වගේම එන්නේ. එහෙම. ඒතර ඒ දේශනා අවසාන වන තුරුම ඒ වගේ ස්වභාවයක් නැහැ කියලා කියනවා. ඒකට හේතුව තමයි ඒ ඇවිස්සෙන්නේ නැති වෙන්න හේතුව තමයි අපි හිතන සිතුවිලි අපි භාවිතා කරන වචන වල ස්වභාවය. නේද? ඒතර අපි කල්පනා කරන්නට ඕනේ රෝගයක් නිසා වෙන්න පුළුවන්. රෝගයක් නිසාත් එහෙම ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මානසික ස්වභාවය නිසාත් ඒත් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා කියන එක. ඒතර මනස නිසා මේ ශරීරයේ අර විදිහට වාපිත්සෙම් කිපීම කියලා කියන එක ඇති වෙන්න පුළුවන්. එහෙමයි. මෙතෙන්දි පැහැදිලි කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ භාවිතා කරන මේ වචන නිසා සිතවිලි වචන නිසා පිත ආදී දෝෂයන් නැගුණු නැහැ කියලා කියනවා. ඒ නිසා තමයි අර මිහිරි ශබ්දයක් මිහිරි හඬකින් ධර්ම දේශනා කරන්න හැකියාව ලැබෙන්නේ කියලා කියනවා. ඊළඟට යකඩ දණ්ඩකින් පහර දෙන ලද ලෝකඩ තැටියකින් එන ශබ්දය මෙන් පිට වෙයි. බලන්නකෝ. දැන් අපි දන්නවා යකඩ දණ්ඩකින් පහර දෙන ලෝකඩ තැටියක්. එතකොට දැන් අපි දන්නවා මේ ගාන්ටාරයම හදන්නේ පස්ලෝ එකතු කරලා. එක ලෝහයකින් විතරක් නෙවෙයි. දැන් අපේ පිත්තල පාටට හරි, තඹ පාටට හරි, යකඩම් පාටට හරි ඒ වගේ තිබුණට මේක හදලා තියෙන්නේ අන්තර්ගතයේ හොඳට ශබ්ද නැගෙන්න අවශ්‍ය නම් පස්ලෝහම එකතු කරලා හදන්න ඕනේ. නේද? යකඩ, පිත්තල, ඒ වගේම තඹ ඊළඟට රන්සිදිත් ඒකට යම් ආකාරයකින් සුළු වශයෙන් මුසු කරනවා. එතකොට තමයි ඒ කල් පැවැත්ම ඊළඟට ඒ ශබ්දය ඒ ආකාරයෙන් නැගෙන්නේ. ඉතින් එතකොට මේ පස්ලෝහයෙන් සකස් කරපු ඒ තැටියකට යකඩ දණ්ඩකින් තමයි පහර දෙන්නේ. ඒකට භාවිතා කරන දණ්ඩ පහර දෙන කොටස සකස් කරලා තියෙන යකඩ වලින්. එතකොට එහි තැලීමක් සිද්ධ වෙන්නේ නැතුව හරියටම ඒ ශබ්දේ නැගෙනවා. ඒ අර සාරිපුත මහ රහතන් වහන්සේගේ ඒ විලාසය එහෙම නැත්නම් ශබ්ද මාධුර්ය පිළිබඳව උපමාවක් තමයි මේ අටුවාවේ සඳහන් වෙන්නේ. ඒකත් අපිට ඉතාම වැදගත් කාරණයක්. එතකොට යම් ආකාරයකින් මේ ඒ වගේ ගාහන්ටාරයක් වගේ දෙයක් අපි හදා ගන්න ඕන නම් නේද? පස්ලෝ එකතු කරලා හදන්න ඕන. ඒකත් මේ අටුවාවේ සඳහන් වෙනවා. ඊළඟට අනේලාය අගලාය නිර්දෝෂ බවින් මෙන්ම නොගිලිහුණු පද ව්‍යංජනයෙන් යුක්තයි. කතා කරන තෙරුන් වහන්සේගේ පද හෝ ව්‍යංජන හෝ නොපිරිහේ අඩු නොවේ. එතකොට ආර දේශනා කරන විලාසයත් එක්ක ඒ එකතු කරගන්න වචනත් එක්ක ඒ දේශනා විලාසයේදී පද ව්‍යංජන හරියටම ගැලපෙනවා. ගලපලා තමයි දේශනාව සිදු කරන්නේ. ඊළඟට අත්තස්ස විඤ්ඤාපනිය අර්ථ හැඟවීමට සමත් වූ. එතකොට අර්ථයන් උද්දීපනය අර්ථය හරියට වැටහෙන වචන තමයි යොදාගන්නේ. ඊළඟට භික්ෂූන් හට සංකිත්තේනපි ඊළඟට චත්තාරිමානි ආවසෝ අරිය සත්‍යානි කතමානි චත්තාරි දුක්ඛං අරිය සත්‍යං
ආදී වශයෙන් දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා නම් දැන් මේ අවස්ථාවේ සඳහන් වෙන එතකොට දේශනා කළ තියෙන චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවක්. එහෙමයි. දැන් දේශනාව මොකක්ද කියලා මේ පෙළේ නෑනේ තිබුණේ යසිත්. එහෙමයි. ඒතකොට දේශනාව මොකක්ද කියලා දේශනා කළ තියෙන අටුවාවේ. බලන්න අටුවාව බලන එකේ තියෙන ප්‍රයෝජනය එතකොට මොකක්ද කියලා. එහෙමයි. එතකොට මේ හැම දේශනාවකම චතුරාර්ය සත්‍ය ධර්මය අන්තර්ගත වෙනවා තමයි. එහෙමයි. නමුත් වෙනම දේශනාවක් හැටියට චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව දේශනා කළා තියෙනවා. එහෙමයි. එතකොට මෙතෙන් සඳහන් වෙනවා සංකිට්ඨේන කෙටියෙන් දේශනා කරනවා ඒ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේදී සත්‍ය හතර මේකයි කියලා. ඊළඟට විස්තර වශයෙන් දේශනා කරනවා මෙසේ සංක්ෂේපයෙන්ද දේශනා කරනසේක. විත්තරේනිපි විත්තරේනිපි. ඒතර විස්තර වශයෙන් දේශනා කරන්නේ කොහොමද? කතමං ආවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණපි දුක්ඛං නේද? ආන්නේ විදිහට මේ විස්තර දේශනාව දේශනා කරනවා ඊළඟට යනාදී ක්‍රමෙන් ඒවාම කොටස් කරමින් විස්තර ලෙසද පවසන ලෙස ඒක ස්කන්ධ ආදී දේශනාවලද මේ ක්‍රමයම වේ. එතකොට පංචස්කන්ධයේ දේශන පිළිබඳව දේශනාවකදීත් එහෙමයි. එහෙමයි. ඉස්සෙල්ලාම ස්කන්ධ පහ මොකක්ද කියලා දේශනා කරලා ඊළඟට රූපය විස්තර කරනවා. වේදනාව විස්තර කරනවා. අන්‍ය ආකාරයකින් විස්තර දේශනාව. සාලිකා ඉව නිග්ඝෝසෝ මිහිරි අඹ ඵලයක් රස විඳ පියාපත් වලින් වාතයේදී මිහිරි සර පිට කරන සැලලිහිණියකගේ හඬ යම් සේ වේද. බලන්නකෝ. එතකොට මේ සත්තුන්ගේ හඬ මිහිරියයි කියලා තේරුම් ගන්නකෝ. එහෙමයි. පළතුරු කන සත්තු එහෙමයි. නේද? එහෙමයි. හැමෝම දැන් පළතුරු කන්න බලයි දැන් හඬ මේ නේද? එහෙමයි සර්. මාధుර්ය කරගන්න. ඒක ඇත්තටම. එහෙමයි. දැන් අපි දන්නවනේ මේ පැණි එකතු කරලා එහෙම හදා ගන්න ඕනේ බෙහෙත් වර්ග ඔය කටහඬ ලස්සන කරගන්න. එහෙමයි. ඒතර කටහඬ ලස්සන වෙන දෙයක් තමයි මේ මිහිරි අඹ ඵලයක් රස විඳ. නේද? රස විඳ ඒ රසය ගත්තට පස්සේ ඒත් එක්කම ඇති වෙන ඒ විදිහට කෙල ටිකද ඒත් එක එකතු වෙලා තිබෙන උගුරේ තිබෙන ස්වභාවය නේ උගුරේ ස්වභාවය තිබෙන. ඒකට මස් සම් ඊළඟට ඒ ස්නායු පද්ධතිය නේද? සෛල පද්ධතිය මේ හැමදේම හරියට මිහිරි ස්වභාවයට පත් වෙනවා. ඒක සියුම් ස්වභාවයට පත් වෙනවා. ඇත්තටම ඒ අර පැණි ස්වභාවයත් එක්කනේ වැగిරින ස්වභාවයත් එක්කනේ ඒක ඇති වෙන්නේ. එහෙමයි. ඒකයි එහෙම කියන්නේ. එතකොට යමක් අපි සාමාන්‍යයෙන් මේ ඒක පැහැදිලි. එතකොට යමක් කැඩි කැඩි ශ්‍රවණය වෙන්න නම් එතකොට ඒක අපි දන්නවා ජලයේ භාවිතා කරනම් මධ්‍යස්ථ ස්වභාවයක් තමයි හඬක තියෙන්නේ. මේ පැණි වගේ එතකොට අර සාන්ද්‍රණයෙන් වැඩි දෙයක් එකතු කරගත්තාම යම් දෙයක තිබෙන වැగిරෙන ස්වභාවය සාන්ද්‍රණයෙන් වැඩි නම් ඒ තුල ඇති වෙන්නේ ඇදෙන ස්වභාවයක් නේ. එහෙමයි. නේද? ආන්න ඒත් එක්කම තමයි මේ හඬේ මාධුර්යය සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම මස් කන සතෙක් තනිකරම මස් නම් කන්නේ නේද? ඊළඟට දැන් ඔය ගොඩාක් මේ කටහඬ ගොරෝසු කරගන්න එක මද්ද්‍රව්‍ය භාවිතා කරනවානේ. ඒක මද්ද්‍රව්‍ය භාවිතා කරනවා. එතකොට මේ මද්ද්‍රව්‍ය වල තිබෙන්නේ මහා කටෝර ස්වභාවයක්. ඒත් එක්කම ඉතින් ඔය එක මේ වාදන විලාසයන් අපිට වචන විලාසයන් වාදන විලාසයන් හදා ගන්න පුළුවන්. එහෙමයි. අන්න ඒ. ඉතින් මෙතෙන්දී එතකොට සාරිපුත්තු මහරහතන් වහන්සේගේ හඬ පිළිබඳව නේද? හඬ පිළිබඳව තමයි මේ වර්ණනා කරන්නේ. දැන් අටුවාවේ හරීම එතකොට ලස්සන උපමාවක් නෙමෙයි. එතකොට මෙහි මිහිරි හඬ හැදුනේ කොහොමද මේ සැලලිහිණියට? පළතුරු වගේ අඹ වගේ පළතුරු අනුභව කරන නිසා. ඒත් එක්කම මේ හඬ ඊට දුර දිගට ගෙනියන්න ඕනේ.
ඒ දුරදිග ගෙනියන ශක්තිය උපදවා ගන්නේ සැලලිහිණියාගේ ඒ විදිහට මේ පියාපත් වලින් කියලා කියනවා. ඒතර පියාපත් සොලවා වාද මේ මිහිරි හඬින් කිව්වොත් ඊටම ඈතට හෙනවා කියලා කියනවා. ඊට ඈතට හෙනවා කියලා කියනවා. ඒතර පියාපත් වලින් ශක්තියක් ගන්නවා වාතයත් ඒකට මුසු වෙනවා. ඊළඟ ධර්ම දේශනා කරන තෙරුන්ගේ හඬ එසේ මිහිරි වේ. පටිභානං උදීරයි සමුද්‍රයෙන් රළමෙන් අනන්ත වූ ප්‍රතිභාන වැටහීම පැන නගී. ඕදෙහෙනෙන්ති ඔදහන්ති කන් යොමු කරත්. එතකොට මේ විදිහට බලනකොට අර ප්‍රඥාව ඔද ගන්නනවා. ඒ කියන්නේ ප්‍රඥාව උඩට අරගෙන එනවා. යටපත් වෙලා තියෙන ප්‍රඥාව ඉස්මතු කරන වෙන විදිහට තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒකට ප්‍රයෝගී කරගන්නේ අර මුහුදු රළ වගේ වචන භාවිතා කිරීම තමයි වචන භාවිතා කරලා තියෙන්නේ. එතකොට කෙනෙකුට යමක් පැහැදිලි කරන්න උස් වචනින්ම කෙනෙකුට කතා කළොත් එහෙම වැටහෙන්නේ නැහැ. එහෙම තියෙනවනේ නේ. දැන් කෙනෙකුට අවවාදයක් කරනකොටත් ඉතින් සැරෙන් කියනකොට උනත් ඒ සැරෙන් කියන දේවල් වැටහෙන්නේ නැත්තේ සහ ඊට ප්‍රතිචාර දක්වන අය පලා යන්නේ හරි. නේද? ඒ උස් වචන භාවිතා කරන නිසා කියලා මෙතෙන්දී පැහැදිලි වෙනවා. ඊටාම වටිනා සූත දේශනාවක් අපේ ඇත්තටම කතා විලාසයේ සහ අර්ථය වැටහෙන ආකාරයට අපේ ජීවිතාර්ථය වැටහෙන ආකාරයට තේරුම් ගන්න ඊටාම වැදගත් දෙයක්. ඒතර අපි මේ කතා කරන වචනම පමණක් නෙවෙයි. අපි හිතන කොටත් අපි හිතේ Tamanට කතා කරනවානේ. ඉස්සෙල්ලාම තවත් කෙනෙකුට කතා කරන්න කලින් Tamanට කතා කරලා ඉන්න ඕනේ. ඒක තමයි ඊටාම වැදගත්ම දේ. ඒතර Tamanට කතා කරන්නේ Taman ඊටාම ගොරහැඬි විදියට නම් නේද? ඊටාම ගොරහැඬි විදියට නම් එතකොට ඒ දේ පිට වෙන්නේත් ඒ ආකාරයෙන්මයි. ඒ නිසා Tamanට Taman කතා කරලා Tamanට Taman මිහිරි හඬින් කතා කරලා ඕනේ තවත් කෙනෙකුට කතා කරන්න. එහෙමයි. හොඳයි බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ අද ඊටාත්ම වටිනා සූත්‍ර දේශනාවක් කෙටි නමුත් ඊටා වැදගත් සූත්‍ර දේශනාවක් අපේ නායක ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දෙන්නට යෙදුනේ. සංයුක්ත නිකායේ වංගීස සංයුත්තේ වංගීස වග්ගයේ සඳහන් සාරිපුත්ත සූත්‍ර දේශනාව තමයි ඒ ආකාරයෙන් අපට නායක ස්වාමීන් වහන්සේ කියා දෙන්නට යෙදුනේ. ඉතින් අප වැඩසටහන කාල වේලාව දැන් නිමවටපත් වෙමින් යන නිසා අප අදහස් කරනවා දැන් මෙතෙන් සිට ඉදිරියේදී පැවැත්වෙන පින්කම පිළිබඳව මදක් අවධානය යොමු කරන්නට. ඉතින් ඔබ දන්නවා පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි අභිවන්දනා පින්කම එළඹෙන මාර්තු මාසේ 5 සහ 6 කියන දෙදින තුල සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තමයි පැවැත්වෙන්නේ. ඓතිහාසික දීඝවාපී සෑරදුන් වහන්සේ අභියස සිටයි මේ පින්කම අප පවත්වන්නට කටයුතු සූදානම් කරමින් සිටින්නේ. ඉතින් ඔබට මතක ඇති මින් පෙර අප සිද්ධ කළ පින්කම දීඝවාපී සෑරදුන් වහන්සේ අභියස මෑත කාලීන ඉතිහාසයේ ඒ පුදබිමට ඒකරාශී වුණු විශාලතම ජනකායත් සහභාගී කරගෙන තමයි එදින ඒ පින්කම අප සාර්ථක කරගත්තේ. ඉතින් මෙවර පින්කමත් ඊට නොදෙවෙනි පින්කමක් වන බව අපට නොඅනුමානයි. ඊතරම් සහභාගීත්වයක් සහයෝගයක් මේ වන විටත් අපට මේ පින්කම වෙනුවෙන් සදැහැති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබගෙන් ලැබෙන නිසා. ඉතින් ඔබ දන්නවා මේ පින්කම අපි සෙනසුරාදා සහ ඉරිදා මාර්තු මාසේ 5 සහ 6 කියන දෙදින තුලදී පවත්වන්නේ. ඉතින් මේ පින්කමට ඔබට දායකත්වය ලබා දෙන්නට අවස්ථාව කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ කියන වගකීම පිළිබඳව පසුගිය දින කිහිපය පුරාවටම අප සිහිපත් කළා. ඉතින් ඒ අනුව ඔබ සදැහැති බොහෝ දෙනා අපට මේ සඳහා දායකත්වය ලබා දෙන්නට පෙළඹුණා. ඉතින් මේ වන විට මේ වැඩසටහන් මාලාවේ බොහෝ අංගයන් සඳහා Tamanගේ දායකත්වයන් ලබා දෙන්නට සදැහැති පිරිස් කටයුතු කර තිබෙනවා. ඉතින් අද වන විට අපට දායකත්ව ඔබේ සහයෝගය අවශ්‍ය වන පුණ්‍ය කටයුතු කොයි ආකාරයෙන්ද කියන කාරණාවයි මේ සිහිපත් කරන්නට සූදානම් වන්නේ.
දීඝවාපි සෑරදුන් වහන්සේගේ මේ පින්කම පැවැත්වන අතර වාරයේ සෑරදුන් වහන්සේට ගුවනින් මල් ඉසින්නට අප අදහස් කරගෙන තිබෙනවා. ඉතින් ඒ සඳහා ඒ බරපැන දරන්නට දායකත්වය ලබා ගන්නට ඔබට අවස්ථාව තිබෙනවා දීඝවාපි සෑරදුන් වහන්සේ වෙත ගුවනින් මල් ඉසීමේ පින්කම සඳහා. ඒ වගේම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවන රන් දෝලා 4ක් නිර්මාණය කරන්නට අප තව බලාපොරොත්තු වෙනවා. එක් දෝලාවක් මේ ස්ථානයේ ඔබට තවත් ස්වල්ප මොහොතකින් දැක බලා ගන්නට අවස්ථාව ලැබේවි. නිම කොට තිබෙනවා මේ ආකාරයෙන් තවත් දෝලා 4ක් ඔබට මේ පසකින් දිස්වන්නේ ඒ දෝලාව. ඉතින් මේ ආකාරයෙන් තවත් දෝලා 4ක් නිර්මාණය කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට ඔබට පුළුවන්. වගේම බෞද්ධ ධජ 300ක් නිර්මාණය කිරීම සඳහා ඔබට ඔබේ දායකත්වය ලබා දෙන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මේ පින්කමේ හේවිසි ශබ්ද පූජාවන් පවත්වන ශිල්පීන් සඳහා බරපැන දායකත්වය දරන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මාර්තු මාස 6 වෙනිදා පැවැත්වෙන දානමය පුණ්‍ය කටයුත්තට ගෞරවනීය මහා සංඝරත්නයේ 100ක් නමක් උදෙසා දහවල් සංඝගත දක්ෂිනාව පූජා කරන්නට අප බලාපොරොත්තු වෙනවා එම පුදබිමේ සිට. ඉතින් ඔබට ඒ සංඝගත දක්ෂිනාවේ පරිස්කාරයන් සඳහා විශේෂයෙන්ම අටපිරිකර 100ක් සහ විදුලි පංකා 100ක් සඳහා දායකත්වය ලබා දෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මේ රත පෙරහැර අප කොළඹ පුරවරෙන් පිටත් වන්නේ මාර්තු මාසයේ දෙවනදා. ඉතින් මේ දෙවනදා ආරම්භ වෙලා මේ රත පෙරහැර අම්පාර දීඝවාපි පුදබිම කරා ගමන් කරන්නට අප කටයුතු සූදානම් කර තිබෙන මොහොතේ මේ රත පෙරහැර සඳහා අපට ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. රන්සීවි ගෙවල් සැකසීම සඳහා ඔබට දායක වන්නට පුළුවන්. ඒ වගේම පෙරහැරට අවශ්‍ය කරන සෙසු වාහන ලබා දෙන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට මුදලින් දායකත්වය ලබා දෙන්නට නොහැකි නම් එසේනම් ඔබ සතු වාහන පහසුකම් තිබෙනවා නම් ඔබට පුළුවන් මේ වාහන අපට ලබා දෙන්නට. ඉතින් ඒ අතරේ හයිස් වර්ගයේ වෑන් රථ දෙකක් අපට අවශ්‍යව තිබෙනවා. ඒ වගේම කෝස්ටර් හෝ රෝසා වර්ගයේ බස් රථයක් වායු සමීකරණය සහිත වායු සමීකරණය කරන ලද බස් රථයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාගේ ගමන් පහසුව සඳහා තමයි ඒ බස් රථයත් අවශ්‍ය වන්නේ. ඒ වගේම බොලේරෝ වර්ගයේ පිටුපස ආවරණය කරන ලද කැබ් රථයක් අපට අවශ්‍ය වෙනවා මේ පෙරහැරේ කටයුතු සංවිධානය කරගන්නට. ඉතින් ඔබට හැකියාව තිබෙනවා මේ රථ වාහන ලබා දීමෙන් මේ පින්කමට දායකත්වය ලබා දෙන්න. ඔබ සතුව මේ අප සඳහන් කළ රථ වාහන තිබෙනවා නම් ඔබට පුළුවන් අප අමතලා මේ පෙරහැරට සම්බන්ධ වෙන්නට. ඔබට පුළුවන් අමතන්න මේ සියලුම පින්කම් සඳහා මා පෙර සිහිපත් කළ ගුවනින් මල්ලිසීම, ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි මේ ආමන්ත්‍රණය කරන පසුතලයේ පසුපසින් ඔබට දිස් වෙනවා ඒ සුවිශේෂී ශ්‍රී සුගත සධාතුක මන්දිරය. මේ සධාතුක මන්දිරය පිටතින් නිර්මාණය වන්නේ ශෛලමය ආකාරයෙන්, ඇතුළතින් එය රන් ආලේපිත කැටයමින් අලංකාරවත්ව තමයි විරාජමාන වන්නේ. විශේෂයෙන්ම මේ කුටිය ඇතුළත මේ මාතු මන්දිරයේ ඇතුළත රත්නමාලී ගාථා රත්නය, ඒ වගේම ඓතිහාසික දීඝවාපි සෑරදුන් වහන්සේ වන්දනා ගාථා රත්නය, ඒ වගේම අටමස්ථාන වන්දනා ගාථාව කැටයම් කර තිබෙනවා, සඳහන් කර තිබෙනවා. ඉතින් මේ ධාතු මන්දිරය ඇතුළතින් නිර්මාණය වන්නේ රන් ආලේපිත ආකාරයෙන්, පිටතින් මෙය ශෛලමය ආකාරයෙන් තමයි නිර්මාණය වන්නේ. මොකද අපේ නායක ස්වාමීන් වහන්සේ අදහස් කරනවා, ඔබට මතක ඇති දැන් වසර කිහිපයකට පෙර ආතුව දීඝවාපි සෑරදුන් වහන්සේගේ කැණීම් වලින් අනාවරණය වුණා ශෛලමය කරඬුන් වහන්සේ නම. ඒ කරඬුන් වහන්සේ තුල තවත් රන්මුවා කුඩා කරඬුන් වහන්සේ කිහිපයක් තුල සර්වඥ ධාතුන් වහන්සේලා නිරුපද්‍රිතව වැඩ සිටියා. ඉතින් ඒ ආකාරයෙන් ඒ ධාතුන් වහන්සේලා නිරුපද්‍රිතව වැඩ සිටියේ අර ශෛලමය ධාතු කරඬුන් වහන්සේ තුල ඒවා තැන්පත් කර තිබූ නිසා. ඉතින් ඒ නිසා එදා ඒ ධාතුන් වහන්සේලා වසර දහස් ගණනක් තිස්සේ ඒ ශෛලමය කරුණ වහන්සේ තුල වැඩ සිටියාක් මෙන් මේ ආකාරයෙන් අප දීඝවාපි සෑරදුන් වහන්සේ තුල තැන්පත් කරන මේ ධාතුන් වහන්සේලාත් තවත් වසර දහස් ගණනක් සදහවතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙමින් මේ සෑරදුන් වහන්සේ තුල නිරුපද්‍රිතව වැඩ වෙසේවයි කියන අරමුණින් යුතුවයි මේ ධාතු මන්දිරය අපි ශෛලමය ආකාරයෙන් නිමවන්නේ. ඉතින් මේ ආකාරයෙන් ශෛලමය ධාතු මන්දිර 8ක් අපි නිර්මාණය කරනවා. ඒ ධාතු මන්දිර 8 තුල තවත් ධාතු කරුණුන් වහන්සේ නමක් ඔබ මේ දකින ආකාරයේ ධාතු කරුණුන් වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ කරුණුන් වහන්සේ තුල
මාණික්‍යමය බුබුලක් මත තමයි සර්වඥ ධාතුන් වහන්සේලා අප වඩා හිඳුවන්නේ. ඉතින් ඒ ආකාරයෙන් සැකසෙන ධාතු මන්දිර 8ක් සෑරදුන් වහන්සේගේ 8 දිශාවේ තැන්පත් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඔබ සමහර විට ඇතැම් විට සිතනවා ඇති මේ ධාතු මන්දිර 8ක් සෑරදුන් වහන්සේ වටා ඉදි කරනවා කියන කාරණාව. එසේ නොවේ. මේ අප සිද්ධ කරන්නේ ධාතුන් වහන්සේලා සෑයේ තැන්පත් කිරීමේ පින්කමක්. ඒ නිසා සෑරදුන් වහන්සේ තුලටයි මේ ධාතුන් වහන්සේලා මේ කරඬු 8 තැන්පත් වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් නිර්මාණය වන සෑරදුන් වහන්සේලා ඔබ මේ දුටු ආකාරයේ දෝලා වලින් තමයි සෑරදුන් වහන්සේ වෙත වැඩම කරවීම සිද්ධ වන්නේ. ඉතින් මේ වන විට මේ ශෛලමය ධාතු මන්දිරය වගේම ධාතු කරඬුන් වහන්සේලා නිර්මාණය කරන්න දායකත්ව ලබාගෙන අවසන්. ඔබට පුළුවන්කම තිබෙන්නේ මේ කරඬුන් දෝලාව නිර්මාණය කරන්න. ඔබ මේ දකින ආකාරයේ අලංකාරවත් දෝලාවක් මේ ආකාරයේ තවත් දෝලා 4ක් නිර්මාණය කරන්නට අප අදහස් කරනවා. ඉතින් ඒ සඳහා වගේම මා ඉහතින් සඳහන් කළ අනිකුත් ඒ බෞද්ධ දජ, හේවිසි ශබ්ද පූජාව, ඒ වගේම ගෝණින් මල්ලිසීම සහ ඒ රත වාහන සඳහා ඔබට දායකත්වය ලබා දෙන්නට පුළුවන්. මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන කියා ගන්නට ඔබට පුළුවන් මහේෂ් දල්විස් මහතා අමතන්න ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පරිපාලන ලේකම් 0.77 77 90 609 කියන අංකයෙන් ඔබට පුළුවන් එතුමන් අමතන්න 0.77 77 90 609 කියන අංකයෙන් මහේෂ් දල්විස් මහතා අමතන්නට පුළුවන්. ඒ වගේම 0.71 536 33යි 33 කියන අංකෙනොත් වැඩිදුර විස්තර දැන කියාගත හැකියි. 0.71 536යි 33යි 33 කියන අංකයෙන් ඔබට වැඩිදුරටත් මේ පිළිබඳ විස්තර දැන කියාගත හැකියි. ඉතින් ඒ සිහිපත් කිරීමත් සමගින් අප දැන් තවත් පුණ්‍ය කටයුත්තකට සූදානම් වන්නේ ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේ නමක් අද මේ දීගෝපි සෑරදුන් වහන්සේගේ පින්කම වෙනුවෙන් තමන් වහන්සේගේ දායකත්වය ලබා දෙන්නට මේ ස්ථානයට වැඩම කර තිබෙනවා. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා අපේ නාහිම්පාණන් වහන්සේ වෙත ඒ දායකත්වය ලබා දෙන හැටියට. ඉතින් අපි ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නායක ස්වාමින් වහන්සේගේ සුරතටම තමන් වහන්සේ ලබා දෙන ඒ දායකත්වය ලබා දෙන්නට. ඉන් අනතුරු අපි අපේ නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා මේ පින්කම පිළිබඳව තමන් වහන්සේගේ අදහස් දැක්වීමත් සිද්ධ කරන්නට. ඉතින් මේ ආකාරයෙන් දීගෝපි සෑරදුන් වහන්සේ උදෙසා පැවැත්වෙන ඒ කුසල ධම්මනාහිමි අභිවන්දනා පින්කම සඳහා තමන් වහන්සේගේ දායකත්වය ලබා දෙන්නට මෙලෙසින් කටයුතු කරනු ලබන්නේ කඩුවෙල සද්ධා විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැලිහිඳ පුරාණ විහාරස්ථානයේ කඩුවෙල වැලිහිඳ පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරන කඩුවෙල සද්ධා විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පින්කම වෙනුවෙන් රුපියල් 50000ක ආධාර මුදලක් ලබා දෙනවා. ඉතින් මේ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්නට වගේම මේ පින්කම පිළිබඳව අදහස් දක්වන්නට අපි අපේ නායක ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. වාසනාවන්ත පින්නතුනි, අපි දන්නවා වසර දෙකකටත් වැඩි කාලයක් කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපේ සදහැවතුන් බොහෝම අසීරුතාවයෙන් තමයි ජීවිතේ ගැට ගහගෙන යන්නේ. එහෙමයි සර්. ඉතින් ඒත් එක්කම අපි පින්කමට මේ පින්කම් පිළිබඳව දැනුවත් කරනකොට විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුනා තනි තනියෙන් මේ විශේෂයෙන්ම මේ දායකත්වයෙන් ලබා දෙනකොට කරුණුන් වහන්සේ සහිතව මේ පුංචි ධාතු මන්දිරය නිර්මාණය කරන්නට ඉතා විශාල මුදලක් වේ පැහැදන් වෙනවා. සාමාන්‍ය ලක්ෂ 12 මාරක පමණ මුදලක්. ඒ කියන්නේ අපි විශාල ප්‍රමාණයේ රන් ප්‍රමාණයක් භාවිතා කරන නිසා එවැනි පිරිවැයක් අපිට දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වඩා හිඳුව නිසා අපි විශේෂයෙන්ම එවැනි වටිනාකමකින් යුක්තව සකස් කළ යුතු වෙනවා, නිර්මාණය කළ යුතු වෙනවා. යසිත් මතක් කළා වගේ අර දීගෝපි සෑරදානන් වහන්සේගෙන් කෙනීම් කරද්දී හමුණු සර්වජ්‍ය ධාතුන් වහන්සේලාත් ශෛලමය ඒ විදිහට ආවරණයකින් තමයි සකස් කරලා තිබුණේ. අලංකාර ආවරණයක්. ඒ වගේම ඒ නිරූපණය වෙන ආකාරයට තමයි අපි මේ විදිහට සකස් කරන්නේ.
එසෙත් මතක් කළා වගේ ඒ වගේම තමයි. ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටියේ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වැඩ සිටියේ රන්මුවා කරුණු තුනක. කුඩා රන්මුවා කරුණු තුනක්. කුඩා රන්මුවා කරුණු තුනක. එහෙමයි. ඒ විදිහට. ඒ නිසා තමයි අපි එවැනි වටිනාකමකින් යුක්තව මේ ධාතු මන්දිර නිර්මාණය කරන්නට අදහස් කළේ. ඉතින් ඇත්තටම තනි දායකත්වයන් තමයි ගොඩාක් අපිට ලැබිලා තියෙන්නේ. මේ කාඩරන් අට දිසාවේ තැන්පත් කරන ධාතු මන්දිර අට සඳහාම තනි දායකත්වයෙන් ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳවත් ඇත්තටම අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ දායකත්වය ලබාගත් පින්තුන්ට ඉදිරියේදී අපි ඒ නම් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රන් දෝලාවන් නිර්මාණය කරන්නේ අපි දන්නවා දීඝවාපි මහා සෑරදන් වහන්සේගේ තවත් ධාතු නිදානේ ඒ වගේම ඒ පූජනීය වස්තුන් වැඩම කරවීමේ කටයුතු ඉදිරියටත් තිබෙනවා. ඉතින් පූජනීයත්වයෙන්ම සකස් වන ඒ සෑරදුන් වහන්සේගේ තවත් කටයුතු සඳහා මේ දෝලාවන් ඉදිරියේදී අපි භාවිතා කරනවා. ඒ නිසා මේ රන් දෝලාවක් සඳහා දායක වන පින්නතුන්ටත් එවැනිම ආකාරයකින් සතුට ඇති කර ගන්න පුළුවන් පුණ්‍ය පින් සිතිවිලි උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. එදා රජදරුවන් සිද්ධ කරේ කොහොමද? කොයි ආකාරයටද? කොයි විදිහේ කැපකිරීමක් කළාද? කියන කාරණයක් අපිට සිහි ගන්නවන්නට පුළුවන්. මෙවැනි ආකාරයේ මේ ගාම්භීර ආකාරයෙන් මේ පින්කම් සිද්ධ කිරීම තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසායි මේ සෑම පූජාවක්ම අපි සිද්ධ කරන්නේ. එහෙමයි. ඉතින් ඒ වගේම තමයි අපේ මේ පින්කම සඳහා ගෞරවනීය අපේ මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ ආශිර්වාදය, අනුනායක මාහිම්පාණන් වහන්සේලාගේ ආශිර්වාදය ඒකාන්ත වශයෙන් ලැබෙනවා. ඒ වගේම කාල වේලාවත් එක්ක අපි කෙටියෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ මේ වෙලාවේ වැඩම කොට වදාලා අපේ කඩුවෙල සද්ධා විමල ස්වාමින් වහන්සේ අපේ සම්බෝධි විහාරස්ථානයත් බෞද්ධ නාලිකාවත් එක්ව සිද්ධ කරන සෑම පින්කමකටම මේ ආකාරයෙන් දායක වෙනවා. සුවිශේෂත්වයේ තමයි ඇත්තටම යසිත් අපේ ස්වාමින් වහන්සේ මේ විදිහට යම්තාක් ගිලන් තත්ත්වයටපත් වෙලත් වැඩ ඉන්නේ. උන්වහන්සේ පෙර ඒ විදිහට රණවිරුවෙක් හැටියට මේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් පැවිදි භූමියටපත් වෙලා අද වෙනකොට ඒ විදිහට ශාසනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. මෙවැනි පින්කම් දැකලා උන්වහන්සේ සතුටු භාවයටපත් වෙනවා. උන්වහන්සේ වැනිව රට වෙනුවෙන් දීපිදෝ රණවිරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න. රජදරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න තමයි පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේට ඇතුළු අපි හැම දිනාටම සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අපේ ජනාධිපතිතුමන් තමයි විශේෂයෙන් මේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත ඒ විදිහට පූජනීය ස්ථාන පින්බින් ආරක්ෂා කරගන්නට ඒ විදිහට එවැනි කමිටුවක් ආරම්භ කරලා කාර්යසාධක බලකාය ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් එහි සභාපතිත්වය අපේ ආරක්ෂක ලේකම්තුමා ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් විසින් දරන්නේ. එතුමා තමයි විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා පොතිවරුන් ඒක රාශී කරගෙන ඒ වගේම අපේ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂකතුමන් ඒ වගේම පොලිස්පතිතුමන් ආදී මේ සියලුම දෙනා ඒක රාශී කරගෙන මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා අපේ ගෞරවනීය කඩුවෙල සද්ධායමල ස්වාමීන් වහන්සේට අපි තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තව තවත් මෙවැනි පින්කම් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යයෙන් දුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කරගන්නටත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන්ම මේ පින්කම් සඳහා නොඑක ආකාරයෙන් අන් අයවරින් සහයෝගය දක්වන සෑම සෙල දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. තවත් බොහෝම කෙටි කාලයක් තමයි මේ පින්කම් සංවිධානය කර ගැනීමට අපිට තිබෙන්නේ. ඒ නිසා යහුසුලුව මේ නිර්මාණයන් සිද්ධ කරන නිර්මාණ ශිල්පීන් ඒ වගේම මේ කාර්ය මණ්ඩලය මේ හැමදෙනාම බොහෝම වෙහෙස මහන්සිලා කටයුතු කරන කාලවකවානුවක්. ඒ නිසා විශේෂයෙන්ම සම්බෝධි විහාරස්ථානයේ මේ තබා තිබෙන සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්නට සම්බෝධි විහාරස්ථානයට පැමිණෙන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම
විශේෂයෙන්ම සර්වජ්‍ය දහසුන් වහන්සේලා වැඩම කරවීමේදී දීඝවාපිය දක්වා මග දෙපස රැස් වෙමින් ඒ විදිහට ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඒ පුදුබිමේදී ඒක රාශියලා මේ පින්කමට සහසම්බන්ධ වෙන්නට අවස්ථාවක් තිබෙනවා. මේ සීල පින්කම් සිද්ධ කරගන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින්. නායක ස්වාමීන් වහන්සේ මේ සියලු ආකාරයෙන් කරගන්න සියලු පින් අනුමෝදන් වේවා. ඇතෝ ලෝතුරා බුදු බව පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ඒ වගේම පින්කමට සහසම්බන්ධ වෙන දායක වන සෑම සුළු දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. සීල පුණ්‍ය ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කර ගන්නට හේතු වාසනා වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. හොඳයි එසේනම් අප නායක ස්වාමීන් වහන්සේ වැදගත් කාරණාවක් තව සිහිපත් කළා. ඔබට මේ පසකින් දිස්වෙන සර්වඥ ධාතුන් වහන්සේලා මාර්තු මාසයේ 1 වෙනිදා දක්වා ඔබට වැඳ පුදා ගන්නට පුළුවන්කම තිබෙනවා කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේදී. ඉතින් ඒ වගේම ඔබට මේ සඳහා දායකත්වය ලබා දෙන්නට මා නැවත දුරකථන අංක සිහිපත් කරන්නම් 077 77 90609 සහ 071 536 33 33 077 77 90609 කියන අංකයෙන් වගේම 071 536 33 33 කියන අංකෙනොත් ඔබට මේ පිළිබඳ විස්තර දෙන කියාගත හැකි. ඉතින් ඒ එලෙස විස්තර දෙන කියාගෙන මේ ස්ථානට පැමිණිලා මේ සර්වඥ ධාතුන් වහන්සේලාත් වැඳ පුදාගෙන පින්කමට දායකත්වය ලබා දෙන්නට අප ඔබට ආරාධනා කරනවා. ඉතින් මාර්තු මාසයේ 5 සහ 6 යන දෙදින තුලදී තමයි මේ පින්කම පැවැත්වෙන්නේ. දීඝවාපී සරදුන් වහන්සේ අභියසදී එහිදී වැඩසටහන් මාලාව වෙනුවෙන් ත්‍රිනිකායික මහානාහිමි පාණන් වහන්සේලා අනුනාහිමි පාණන් වහන්සේලා වැඩම කරවීමට නියමිතයි. එලෙසින්ම ගරු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමන් සහ ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන් මේ පින්කම වෙනුවෙන් සහභාගී වන්නට නියමිතයි. ඉතින් මේ ආකාරයෙන් සියලුම දෙනාගේ දායකත්වයේ සහිතව තමයි මේ පින්කම අප සිද්ධ කරන්නේ. තවත් සදහැවතුන් කිහිප පොලක් සූදානම්ව සිටිනවා Tamanගේ දායකත්වය ලබා දෙන්න. අපි ඊටමත්ම ඉක්මනින් ආරාධනා කරනවා අපිට කල් වේලාව ඉක්ම යන නිසා ඒ පිරිසටත් අපේ නායක ස්වාමින් වහන්සේ වෙතම මේ දායකත්වයන් ලබා දෙන්න කියලා. හොඳයි මේ හෝමාගම පදිංචි කමලා කොඩිකාර මහත්මිය මෑණියන් කමලා කොඩිකාර මෑණියන් හෝමාගම පදිංචි ඒ වගේම ශාමලී කොඩිකාර මහත්මිය සහ සරද්ද සිල්වා මහතා කියන පින්වත් පිරිස ස්වර්ණමය භාණ්ඩ පූජා කිරීමක් සිදු වෙනවා. රන් භාණ්ඩ පූජා කිරීමක් සිදු කරනවා මේ පින්කමේ මේ කටයුතු සඳහා. ඒ වගේම කඩව සෝමා චන්ද්‍රසේකර මහත්මිය සහ සෝමා චන්ද්‍රසේකර මහත්මිය කඩවත පහළ කරගහමුණ පදිංචි එතුමියත් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. මුල්‍යමය දායකත්වයක් තමයි එතුමිය විසින් ලබා දෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් සදැහැති ඔබට අවස්ථාව තිබෙනවා අප වෙත මේ ස්ථානයට පැමිණිලා ඔබේ දායකත්වය ලබා දෙන්නට, ඒ වගේම මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට. මේ සියලුම කටයුතු අප සිද්ධ කරන්නේ අපවත් වී වදාළ කොළඹ 7 ආර්.ජේ. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව මෙන්ම අපේ නායක ස්වාමින් වහන්සේත් ඔබව ආමන්ත්‍රණය කරන මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන්න් වහන්සේ පූජනීය දරණාගම කුසලදම නාහිමිපාණන් වහන්සේ ගේ ගුණානුස්මරණය කරමින්. ඉතින් මේ වැඩසටහන් වල මේ පින්කම් වලින් රැස් කර ගන්නා පින් පමණක් නොවේ, මේ ධර්ම ශ්‍රවණය කිරීම කියන්නේ පින්කමක්. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත් සියලු කුසල් දහම් අපි අපේ මේ දේශනාව අද දවසේ වැඩසටහනට වැඩම කළ අපේ වත්මන් විහාරාධිපති පූජනීය බොරලන්දියේ වජිරඥාන අපේ නායක ස්වාමීන් වහන්සේටත් අපවත් වී වදාළ අපේ දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සෝය ළඟා කරගනු පිණිස මේ සියලුම කුසල් දහම් උන්වහන්සේලාටත් එකසේින්ම හේතු වාසනා වේවායි අපි සාදු නාද නංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් බෞද්ධ රූපවාහිනිය සහ ගුවන්විදුලියේ ඊළඟ සද්ධර්ම දේශනාව වෙනුවෙන් කාල වේලාව වෙන් කරන්නට තිබෙන නිසා අප වැඩසටහන අදට නිමාවටපත් කරනවා. නැවතත් එළඹෙන සඳුදා දවසේ ඔබව හමුවන බලාපොරොත්තු වෙන ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද